ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ බලමු අපි. තවද එම රජගහ නුවර 80 කෙලක් දන ඇති සිටාන කෙනෙකුට ද ශීර්ෂාබාධයක් ඇතිව ඉස්මුල් සැත්ලාලා ලියා හරණසේ මහත් වූ වේදනා ඉපද මරණ ප්‍රාප්ත වූහ. මේ රජගහ නුවර 80 කෝටියක් ධනෙ තියෙන තවත් සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයට තිබුණා හිසේ කැක්කුමක් ශීර්ෂාබාධයක්. මේ ඔළුවේ මුදුන් මේ හිස් මුදුන ආයුධ වලින් පලනවා වගේ වේදනාවක් ඇති වෙනවා. දැන් මරණාසන්න බාටපත් වුණා. ඔහුගේ රෝගයත් උත්සන්න වෙලා. ආචාර්යවරයෝ දෙදෙනෙක් આવුත් සිටානන් බලා නිදන් දැක ව්‍යාධි අසාධ්‍ය නියාවත් සිටානන් නොරැකෙන නියාවත් දැක ආවා වෛද්‍යවරු දෙන්නෙක් මේකට හේතුව බැලුවා. සිටුවරයා නම් බේරෙන්නේ නැහැ. දැන් මරණාසන්නයි ඉන්නේ. ඒක දැකලා එක්කෙනෙක් සිටානෝ 5 දවසකින් මියති. පිළියමින් කම් නැතයි කියා ගියහ. එක්කෙනෙක් කියනවා මේ සිටුවරයා දවස් 5කින් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒ නිසා ප්‍රතිකාර කරලා පළක් නැහැ. එක්කෙනෙක් 7 දවසකින් මියති. එක්කෙනෙක් දවස් 7කින් මැරෙනවා කියලා කියලා ගියා. මේලොවට පිළියම් නොකරවා පරලොවට ප්‍රතිකාරයේ කොට යන්නවයි කියා ගිය. දැන් ඉතින් මේ ලෝකෙට ප්‍රතිකාර කරලා වැඩක් නැහැ. පරලෝකෙට ප්‍රතිකාරයක් කරගන්න තමයි තියෙන්නේ කියලා මේ වෛද්‍යරු දෙන්න කියලා ගියා. ඒ පවත් බිම්බිසාර රජුරු අසා ඊතා මහත් වූ කම්පා ඇතිව මාගේ නුවර නැගූ ධ්වජයක්සේ ඊතා මහත් වූ ප්‍රසිද්ධ වූ සිටානෝ මලාහුනම් මට මහත් වූ හානි වන්නේ ඇසිතා. බිම්බිසාර රජතුමා මේ කහලා දෙඩි කම්පාටපත් වුණා. මගේ නුවර ඔසෝපු ධජයක් වගේ කොඩියක් වගේ මේ ප්‍රසිද්ධ වුණු සිටුවරයා මැරුණොත් මටත් හානියක් සිද්ධ වෙන්නේ. එහෙම කියලා හිතලා ජීවකයන් කැඳවා ජීවකව කැඳවලා පුත ජීවකයනි මාගේ අසවල් සිටානන් රැකදීලවයි කියා ජීවකයන් යවුව. පුතේ ජීවක මගේ මෙන්න මේ සිටුවරයාව ආරක්ෂා කරලා දෙන්න කියලා ජීවකව යවුවා මේ සිටුවරයාගේ රෝගය සුව කිරීම සඳහා. එකල ජීවකයෝ ගොස් සිටානන්ගේ අවස්ථා දැක පෙර ආචාර්යවරුන් දෙදෙනා කියාගේ පවතුත් අසා තුමූද පරීක්ෂා කොට දිවසින් දුටු වාසය දැක මේ ජීවක මොකද කළේ ගිහිල්ලා සිටුවරයා බලපුවාම තේරුණා මොකද්ද හේතුව කියලා. කලින් වෛද්‍යවරු දෙන්න කියපු දෙයටත් වඩා ජීවක යමක් දකිනවා දිවසින් දැක්කා වගේ පරීක්ෂා කරලා කියනවා ඔවුන් කීයේ සැබෑව. ඒ වෛද්‍යවරු දෙන්න කියපු දේ ඇත්ත. නුබයිස මත්ත ලුංග බෝජක නම් 50 දෙනෙක් හටගත්ත. නුබගේ ඔළුව ඇතුලේ මේ මොළය ටිකෙන් ටික කන 50 දෙනෙක් මොළේ ඇත් මේ ඔළුව ඇතුලෙම ඉන්නවා. එයින් එකෙක් මහත එකෙක් කුඩාය. එකෙක් ලොකු පණුවේ කණෙත් එක පොඩි පණුවේ. මහත් පණු හිස් මුල් 5 දවසකින් කාණිමයි. මොකද කියන්නේ මේ විශාල පණුව ඔබේ හිස් මුල්. ඒ කියන්නේ නහර ස්නායු නේද ඔය සියල්ල ඔය තියෙන මුලේ කනවා කියලා සරලව අදහස ගත්තොත් එතකොට මේ ටික කාලා ඉවර කරනවා දවස් 5න්. කුඩා පණු 7 දවසකින් කාණිමයි. මේ පොඩි පණුවා දවස් 7කින් ওই හිස් මුල් ටික ওই මොලේ ඇතුලේ තියෙනවා ටික කාලා නිම කරනවා. ඔහු දෙදෙනම තම තමන්ගේ ශාස්ත්‍රයෙන් පණුවන් දෙදෙනා වෙන වෙනම දුටහ. මේ වෛද්‍ය කලින් ආපු වෛද්‍යවරු දෙන්න තම තමන්ගේ ශාස්ත්‍රයේ හැටියට පණුව දෙන්නවා දැක්කේ වෙන වෙනම. ඒ කියන්නේ පණුව දෙන්නාම දැක්කේ නෑ ඒ එක්කෙනෙක්වත්. එක්කෙනෙක් කියලා මහත පණුව දැක්කා. ඒකයි කිව්වේ දවස් 5කින් කාලය ඉවරනවා දවස් 5කින් මැරෙනවා. අනිත් එක්කෙනා දැක්කේ පොඩි පණුවාව. ඒකයි කිව්වේ දවස් 7කින් මැරෙනවා කියලා. මහ පණුවා දුටු ආචාර්ය කුඩා පණුවා නොදුටුවහ. මහ පණුවා දැකපු වෛද්‍යවරයා කුඩා පණුවා දැක්කේ නැහැ. කුඩා පණුවා දුටු ආචාර්ය මහ පණුවා නොදුටුවහ. කුඩා පණුවා දැකපු වෛද්‍යවරයා මහ පණුවාව දැක්කේ නැහැ. මම දෙදෙනාම දිටිමි. මම මේ දෙන්නාම දැක්කා. එසේ හේන් 7 දවසක් නොවේයි 5 දවසක් නොවේයි 3 දවසක් ඇතුළත මරණ වෙයි. මේ ලෝකයේහි මා විනා නොබදී රැක දිලියෙ හේනන් සතෙක් නැතයි කීහ. ඒ නිසා ඔබ දවස් 3කින් මැරෙනවා. මේ ලෝකයේ මම මිසක් ඔබේ ජීවිතය රැකලා දෙන්න නම් වෙන කෙනෙක් නැහැයි කියලා සිටුවරයාට කිව්වා. දැන් සිටුවරයා ඉතින් මරණ බයෙන් කම්පණයටපත් වෙනවා. Taman දවස් 3කින් මැරෙනවා කිව්වහම කොයි පුද්ගලයාද කම්පණයටපත් වෙන්නේ නැත්තේ? එබසට සිටානෝ නැවතද මරණ බයෙන් වෙවුලා. මරණ බයෙන් වෙවුලන්න පටන් ගත්ත සිටුවරයා.
පුතණුවෙනි මාගේ දිවි රැකදීලු යේවි නම් මාගේ මේ සියලු 80 කෙලක් පමණ සිටු සැපතක් දෙමි මමද නුඹටම ගැතිවෙමි කීය. සිටුවරයා කියනවා මගේ ජීවිතේ බේරලා දුන්නොත් මගේ මේ 80 කෝටික සිටු සැපත මම ඔබට දෙනවා. මමත් නුඹටම ගැති වෙනවා කියලා කිව්වා. ඒ වෙලෙහි ජීවකයෝ එසේ නොදාලා මනව එහෙම කියන්න එපා. මම ඔබ වහන්සේට ගැති නොවෙම්දයි කියා අබය නොකත මනව. ඇයි මං ඔබ වහන්සේට ගැති නැද්ද? මං ඔබ වහන්සේට ලැබි නැද්ද? එහෙම කියන්න එපා. මම මේක හොඳ කරන්නම් කියලා ඉතින් ජීවක බොහොම කරුණාවෙන් කතා කරන්න ඇති. බය නොගත මැනව මා කිවකට ලැබුණේ නම් නුඹ දිවි රැක දීලා මේ කීයේ මං කියන දේ කරන්න පුළුවන් නම් මට ඔබගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ වෙලෙහි සිටානෝ සන්තෝෂ වී සිටුවරයා සන්තෝෂයටපත් වෙලා නුඹ කී යම් දෙයකට ලැබෙමි කීය. ඔබ කියන ඕනෑ දෙයක් මම කරන්න ලෑස්ති කියලා කිව්වා. ජීවකයෝ සිතන්නාහු මුන්ට ගරුකොට කියා ලඝුකොට ගොඩනගමින් සිතා. ජීවක කල්පනා කරනවා ටිකක් වැඩිපුර කියලා මම එහෙම එච්චර දෙයක් කරන්නේ නැතුව මේක හොඳ කරලා දෙනවා. ජීවක කල්පනා කරනවා මෙයාට ටිකක් බය කරන්නත් එක්ක නේද ටිකක් වැඩි කරලා කියනවා. මෙන්න මෙහෙ වගේ බරපතල දේවල් කරන්න ඕන කැමතිද කියලා අහලා නමුත් සුළුවෙන් මම මේක කරලා ඉවර කරනවා කියලා කල්පනා කරනවා. සිතා මා කී දෙයකට ලැබෙනසේක් වී නම් රැකලාමි. කෙසේද? හරි මම කියන දේ කරන්න පුළුවන් නම් ජීවිතය රකින්නම්. කොහොමද කියලා ඇහුවා. යත් උඩු තැල්ලාම සත්මසක් මුළුල්ලෙහි නොසෙල්වීම වැදගත් මැනව. මොකද කියන්නේ උඩු බැලි අතට වැතිරිලා ඉන්න ඕන මාස 7ක් හෙලවෙන්නේ නැතුව. හරි? එසේම දකුණු ඇලයෙන් සත්මසක් වැදවත මැනව. දකුණු ඇලයට හැරිලා මාස 7ක් ඉන්න ඕනේ. වම ඇලේනතු සත්මසක් නොසෙල්වීම හොත මැනව. වම් පැත්තරත් හැරිලා හෙලවෙන්නේ නැතුව මාස 7ක් ඉන්න ඕනේ කියලා කියනවා. එසේ පිළිවන්ද විචාල. එහෙම පුළුවන්ද කියලා ජීවක දැන් අහනවා සිටුවරයාගෙන්. සිතානෝ ජීවිතාශාවෙන් නොකල හැකි දෙයක් නියාව සිහි එලවාගත නොහි පිළිවනය ප්‍රතිඥා දුන්න. සිටුවරයා කල්පනාවක් ආවේ නැහැ මේක කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලාවත් සිහියක් නැහැ. ඒ නිසා මට පුළුවන් කියලා ප්‍රතිඥා දුන්නා මං ඉන්නම්. ඒ වෙලෙහි ජීවකයෝ සිතානන් වහන්ස වෙදවරු නම් නිග්‍රහ කොට දරුවන්ට දුක් දී හික්මවා මතු සුව දෙන්නා වූ මවුන් පියන් ගුරුන් වැනියහ. සිටුවරගේ කියනවා සිටුතුමනි වෛද්‍යවරු කියන්නේ අර දරුවෝ හදාගන්න දෙමව්පියෝ වගේ නේද? දුක් දීලා හික්මවලා කීකරු කරලා ගහලා බැනලා අනාගතය හොඳ කරන්නේ දෙමව්පියෝ ගුරුවරු. එතකොට වෛද්‍යවරු කියන්නේත් ඒ වගේ අය. එසේ හේයි නුඹටද කිසියම් පීඩාවක් කොටමුත් ගොඩනගාලිය නොහැක්ක මා කරන යම් නිග්‍රහයක් ඇත්නම් මා කරේ දෝෂයක් නූපදවමි කියාත් පව් නැතයි කියාත් වරදුන් මැනව කියා. එහෙනම් සිටුවරයා කියනවා මටත් සිද්ධ වෙනවා ඔබට යම් කිසි පීඩාවක් කරන්න. හරි? ඒ නිසා මම ඒ වගේ පීඩාවක් මොන හරි නිග්‍රහයක් කළොත් එහෙම කළත් ඒකට මා කරේ වෛරයක් ද්වේෂයක් ඇති කරගන්නේ නැතුව මට කිසිම පවක් වෙන්නේත් නැහැ කියලා වර දෙන්න කියලා වරමක් දෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ අවසර දෙන්න කිව්වා Tamanට පුළුවන් හැමදේම කරන්න. නුඹ කරන යම් දෙයකට ද්වේෂයක් නොකෙරෙමි පව් නැතයි වර දුන්න. නුඹ මොන දේ කළත් එහෙම කිසිම පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබට කැමති ආකාරයකට මේ රෝගී සුව කරන්න කියලා කිව්වා. එවේලෙහි ජීවකයෝ සිතානන් ඇඳක උඩු බලා වැදහුවා සිය ළඟ නොසැලෙනසේ ඇඳහා එක්කොට පටපිලියෙන් වෙලා සිතානන් ඉස්තොර වැදහිඳ සිටුවරයාව උඩු බැලිය අතට වැතිරෙන්න සලස්වලා ශරීරය ගැට ගැහුව ඇඳට පටපිලි වලින් බොහොම සිඳු පිලි වලින් ඇඳුම් රෙදි පටි වලින් වෙලලා සිතානන් නිස්දොර වැදහිඳ දැන් සිටුවරයාගේ හිස ළඟ ඉන්නවා. ඉඳලා වැදෙන සූක්ෂම වූ සැතක්ගෙන ඊටාම සූක්ෂම ආයුධයක් අරගෙන සිතානන් නිස්බුල්ල පලා තුන් සංදිය වෙන්කොට හිස්මුල් කන පණුවන් දෙදෙනා සැත්තුඩින්ගෙන එළියේ ලූහ. මොකද උනේ හිස්මුදුන පළලා තුන් සංදි වෙන් කළා හිස්මුල් කමින් සිටි පණුවන් දෙදෙනාව ආයුධ තුඩින් අරගෙන එළියට දාගත්තා. එළියට දාලා කියනවා මේ ජීවක මේ සත් දවසින් කා මරණ පණුය මේ පස් දවසින් කා මරණ පණුය කියා පෑහ. මේ ඉන්නේ හත් දවසකින් හිස්මුල් කාලා මරණ පණුව මේ ඉන්නේ පස් දවසකින් හිස්මුල් කාපුවාම මරණ පණුවා කියලා අර පණුව දෙන්නවා පෙන්නවා.
ඒ විශ්මය දුටු මහා පිරිස එක විටම සාදුකාර දුන්නා. මේ පුදුම සහගත අවස්ථාව දැකපු මිනිස්සු සාදුකාර දුන්නා. එවෙලෙහි ජීවකයෝ සිටානන් හිස්බොල්ල පෙරසේම සන්ධි කොට ලොමකුත් අඩු වැඩි නොකොට තබා බැහැනිගෙන ජීවකේ වෙලාවම මෙයාගේ දැන් හිස පළලනේ මේ වැඩේ කළේ. ආපහු සන්ධි කරලා ආපහු එකට නේද සම්බන්ධ කරලා කිසිම ලෝමයක්වත් එහෙ මෙහෙ නොවන විදිහට තියලා බෙහෙත් දාලා වෙලුම් පටි බැහැනිගෙන කියලා කිව්වේ වෙලුම් පටි අරගෙන ඖෂධ ගල්වා සිටානන් සත් දවසක් එම ශය්‍යාවෙන් සතපා දවස් 7ක් ඒ විදිහටම සිටානන්ව හෙලවෙන්නේ නැතුව දවස් 7ක් තිබ්බා. දකුණු ඇලෙන් සත් දවසක් සතපා දකුණු පැත්තට හරවලා දවස් 7ක් තිබ්බා. වම් ඇලෙන් සත් දවසක් සතපා වම් ඇලයට හරවලා දවස් 7ක් තිබ්බා. දැන් ජීවක කලින් කොහොමද කිව්වේ? මාස 7ක් විතර ඉන්න ඕනේ කිව්වා. නමුත් ජීවක එහෙම කළේ සිටුවරයාගේ අදහස බලන්න නේද? දැන් නමුත් මෙයා දවස් 7 ගානේ මාස ගාන අඩු කරලා තමයි මේ කරන්නේ. පෙර 21 මාසකට නියම කරවාගත් පිළියම 21 දවසින් ගොඩනගා සිටානන් හිස්මුල් අට ගන්නවා පැලූ තැන නොපෙනෙනසේ වනේ සුව කළහ. මොකද කළේ? කලින් මාස 21කට නියම කරවාගත්තු වෙදකම 21 දවසකින් ගොඩනගලා සිටානන්ගේ හිස්මුල් යථාර්ථයටපත් කරලා පැලූ තැන නොපෙනෙන විදිහට මේ තුවාලය සුව කළා. එකල සිටානෝ අරෝගී වූවා හෝ සිටුවරයාගේ රෝගය සංසිඳුණා සුව වුණා. ජීවකයන් කෙරෙහි පැහැදී සියලු සිටු සැපත හා මාත් නුඹට පාවා ගන්නයි කීය. සිටුතුමා බොහොම ජීවක කෙරෙහි පැහැදිලා කියනවා මේ සියලු සිටු සැපතයි මායි නුඹේ සේවයට ගන්න කියලා කිව්වා. ජීවකයෝ එසේ උබස් නොදාලමනව නෑ එහෙම කියන්න එපා. මෙතෙන් පටන් ඔබ වහන්සේද මාගේ පියාණන් වහන්සේමයි කියා. මෙතනද ඔබ වහන්සේත් මගේ පියාණන් වහන්සේමයි මගේ තාත්තමයි කියලා සිටානන් හා නෑව සිටුතුමාත් එක්ක බොහොම ඥාති සම්බන්ධකමක් ඇති කර ගන්නවා වගේ බොහොම සමීප සම්බන්ධකමක් ඇති කරගත්තා. මා සන්තක වූ මේ සියලු සැපතුන් ඔබ වහන්සේටම දින්මයි සිටානන්ටම හැර දුන්නු සැප සම්පත් සේරම සිටුවරයාටම දුන්නා. රජ්ජුරුවන්ට ලක්ෂයක තමන්ට ලක්ෂයකය 2 ලක්ෂයක් සම්පත්තා ගව මහීෂාදී කැමැති පමණ සපත්ගෙන ගොස් තමන්ට ලක්ෂයයි රජතුමාට ලක්ෂය ආදී වශයෙන් ගව මහීෂාදී කැමැති පමණ සපත් ටිකක් ගත්තා. ගොස් නුවර වැද රජ්ජුරුවන්ට ගෙන ගිය ලක්ෂයක පඳුරු කොටදී බිම්බිසාර රජතුමාට අරගෙන ගිය ලක්ෂයක පඳුරු දුන්නා. දීලා තුමු සිසු සම්පත් අනුභව කොට එම නුවර වෙසති. තමන් අනිතුරු සම්පත් ටික අරගෙන මේ නගරේ වාසය කරනවා. එතෙන් පටන් ජීවකයෝ මුළු දඹදිව නැගූ දජයක්සේ ඉතා ප්‍රසිද්ධ වූ. එතන ඉඳලා ජීවක මුළු දඹදිවට නැගුණු දජයක්, ඒ කියන්නේ කොඩියක් වගේ මේ නගරේ පුරාම නැත්තම් මුළු දඹදිව පුරාම ප්‍රසිද්ධ වුණා. තවද බරණැස අනෙක් සිටු පුත්‍රයාන කෙනෙකුටද අන්තර්ගන්ධි නම් ආබාධයක් ඇති විය. මොකද උනේ? තවත් බරණැස් නුවර සිටු පුතෙකුට මේ බඩවැල් ගැට ගැසීමේ ආබාධයක් ඇති වුණා. අන්තර්ගන්ධිය ආබාධය කියලා කිව්වේ ඒකට. කෙසේ වූ ආබාධයක් දෙයක් කොහොම එකක්ද? ඒ සිටානන් තරුණ කල කරනම් පැන ක්‍රීඩාවක් කරන දවසක බඩවැල් උඩර නැගී මැදෙහිදී ගැට ගැසී ගිය. මොකද උනේ? මේ සිටුවරයා බොහොම තරුණ කාලේ සෙල්ලම කියන්නේ කරනම් ක්‍රීඩාවක් කරනකොට බඩවැල් ඇදිලා මැදින් ගැට ගැසුණා. නමුත් මේකේ පිටට පේන්නේ නැහෙනි. ඒ කාරණයෙන් සිටානන් අනුභව කළ යම් දෙයක් බඩවැලින් මල මාර්ගයට යා නොහැකි පාකයටත් නොයි. මොකද වෙන්නේ? බඩවැල් ගැට ගහලා හින්දා මේ මල පහ වෙන මාර්ගයට යන්නෙත් නැහැ, දිරවන්නෙත් නැහැ. මල මුත්‍රයක් තමාව නැත. කොටින්ම මල මුත්‍ර පහ වෙන්නෙත් නැහැ. දැන් මේ සිටු පුත්‍රයාට බඩවැල් ගැට ගහලා නිසා. එක් වේලක අනුභව කළද එක් වේලක නගාපියා ජීවිතය ආරක්ෂා කරති. එක වේලක් කෑවොත් කානවා. ඒ වේලෙන්ම ඔහොම ජීවත් වෙනවා. දැන් සිටුවරයා මරණාසන්න වුණා. එකල සිටානෝ ශුෂ්ක කාෂ්ඨයක්සේ වියලි වේලිච්ච දර කෑල්ලක් වගේ මේ සිටු කුමාරයා වේලෙන්න පටන් ගත්තා. දවසින් දවස බැහැර පඬුවන්ව ගියහ. ඒ කියන්නේ දවසින් දවස නිකන් අර නේද පාණ්ඩු රෝගේ හැදිලා වගේ මේ දුර්වල වෙලා ගියා. තෙල්පතක් වැළඳාසේ සර්වාංගයේ දමන පෙනෙන්නට පටන් ගත්තා. අර තෙල් පෑදිලා වගේ නැත්තම් විනිවිද පේනවා වගේ මුළු ශරීරයේම නහර ලේ නහර පේන්න පටන් ගත්තා.
එපවත් අසා දඹදිව බොහෝ වෙදවරු අවුත් අවස්ථා නොදෙන විස්මය ප්‍රතිකාර කොට සමනයක් කොටගත නොහී යන්නාහුමය. බොහෝ වෛද්‍යවරු ඇවිල්ලා නොයෙක් පුදුම සහගත බේත් තේත් කරලා නමුත් කිසිම සුවයක් දෙන්න විදිහක් නැහැ යන්න යනවා. සිතානන්ගේ ගෙට අපි අයි වාසිකිය කියා මුළු බැඳෙන වෛද්‍යාචාර්යන් විසින්හා පිළියම් කොට සමනයක් කොට යත නොහි අපට බැරියයි ආපස්සේ යන වෙදරුන් විසින්හා උන්ගේ වාසල් දොර අතුරු නැතියේ. මොකද උනේ මුලින්ම වෙනවා අපි සුව කරන්නම් කියලා. නමුත් ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් දොරෙන් අපිට බෑ කියලා යන වෛද්‍යවරු ගානත් කියලා නිම කරන්න බෑ. අපිට පුළුවන් කියලා ඉදිරි දොරින් එන අය අපිට බෑ කියලා අනිත් දොරින් යන්න යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? ඒ සිතානන් පියානෝ බාරණසෙය්‍යක නම් සිතානෝ මේ සිටු පුත්‍රයාගේ පියා බාරණසෙය්‍යක කියන සිටුවර ජීවකයන්ගේ පවත් අසා ජීවක ගැන අහන්න ලැබුණා. රජගහ නුවරට ගොස් බිම්බිසාර රජුරුවන් දැක නොඑක් සතුටු පඬුරු දී රජව සන්තෝෂ කරවා පුතණුවන්ගේ ව්‍යාධි පවත් කියා ජීවකයන් ඉල්ලුව. තාත්තා ගියා බිම්බිසාර රජතුමා හම්බ වෙන්න. ගිහින් නොඑක් පඬුරු දීලා සන්තෝෂ කරවලා තමන්ගේ පුතාගේ රෝගය ගැන කියලා මේ ජීවකව ඉල්ලුවා. ඒ කියන්නේ ජීවකට කියලා මේ බෙහෙත් සපය ගන්න ජීවකව එක්කගෙන යන්න ඉල්ලුවා. ඒ වෙලෙහි රජ්ජුරුවෝද ජීවකයන් කැඳවා සිතානන් ආපවත් කියා සිතානන් හා කැටිව ගොස් උන් පුතණුවන් බලායමි කියා සිතානන් හා කැටිවම ජීවකයන් ඇහුවා. මෙන්න මේ සිටුවරගේ පුතාව ටිකක් බලලා එන්න කියලා ජීවකව මේ සිටුවරයා එක්කම යවුවා. ජීවකයෝද බරණස් නුවර ගොස් ව්‍යාධිගත වූ සිතානන් දැක ඒ ව්‍යාධියෙහිද නිදන් බලා දිවසින් දුටු වාසයම දැක ගිහිල්ලා දැක්කා මේ තරුණ සිටුවරයා ඉන්නවා. රෝග ලක්ෂණ වලින් වටහා ගත්තා මේක තමයි රෝගය කියලා. දිවසින් දැක්කා වගේ දැකගෙන සිතානන් වහන්සේ නුඹ වහන්සේගේ බඩ ගැටගෙන තිබෙන ගුණයක් ඇද්දැයි විචාලහ. ඒ බඳු ගුණයක් ඇතයි කියන්නේ ඔබ වහන්සේගේ මේ බඩේ මේ යමක් ගැට ගැසිලා තියෙනවා වගේ නිකන් බඩේ ඇතුලේ ඒ වගේ මොකක් හරි තියෙනවායි කියලා ඔබට දැනෙනවද? එහෙම ජීවක බොහොම සරලව ඇහුවා. ඔව් ඒ වගේ එකක් තියෙනවා. ක්‍රීඩාවක් කළ දවසක සිට ඒ ගුණය ඇති වේද විචාල ඔබ මොකක් හරි ක්‍රීඩාවක් කරපු දවසක ඉඳලාද මේ ඒ වෙනස තියෙන්නේ කියලා ඇහුවා. එසේම යයි කීය. සිටු පුත්‍රයාගෙන ඔව් එහෙම එකක් තමයි තියෙන්නේ. මල මුත්‍ර නැද්ද විචාල. එතකොට මල මුත්‍ර පහ වෙන්නේ නැද්ද? නැතයි කීය. අදෝ වාත නැද්ද විචාල. එතකොට කිසිම වාතයක් පිට කරන්නේත් නැහැ. කිසිම දෙයක් නැහැ. නැතයි කීය. එසේ වීනම් නුඹ බඩ අන්තර ගන්ධි නම් ආබාධක. එහෙනම් නුඹේ බඩේ තියෙනවා මොකද්ද? අන්තර ගන්ධි කියන ආබාධය. නුඹගේ බඩවැල මැදින් ගැට ගැසී ගියේය. ඒ සංසිඳුවා දීලමි බය නොකළ මැනයි අස්වසාලා. නුඹගේ බඩවැල් මැදින් ගැට ගැහිලා තියෙන්නේ. ඒක සංසිඳවලා දෙන්නම් කියලා කිව්වා. බය වෙන්න එපා කියලා අස්වසලා සිටු දේවීන් පවණක් සිටුවා සෙසු ජනයන් පිටත් කොට අගුළුගෙන සිතානන් යටමාලේ මැද කප නොසැලෙනසේ බැඳ සිටුවා. සිතානන් මුහුණ වසා පටපිලියක් වඳ සූක්ෂම වූ සැතක්ගෙන මොකද කළේ? සිටුවරයාව සිටු දේවියත් එක්ක පමණක් තියලා යට තට්ටුවේ කණුවක නොසැලෙන විදිහට සිටුවරයාව ගැට ගහලා මුහුණත් පටපිලියකින් බැඳලා සූක්ෂම ආයුධයක්ගෙන සිතානන්ට නොදැනෙනසේ බඩෙහි මතුසම් පලා. සිටුවරයාට නොදැනෙන්න මතුසම පළලා බඩවැල් පිටත් කොට සිටු දේවීන්ට ගැට ගැසී ගිය තැන් පෑ. මොකද කළේ? දැන් සිටුවරයා යටතට්ටුවට ගෙනල්ලා කණුව ගැට ගහලා දැන් මේ සරලම කිව්වොත් මේ සැත්කමක් නේ කරන්නේ. ඒතර අද කාලේ වගේ නෙමෙයි මොකක් හරි ඉතින් ඒගොල්ලන්ට මාවේනික ක්‍රමවේදයක් තියෙන්න ඇතිනේ. එතකොට සූක්ෂම ආයුධයක් අරගෙන සිටුවරයාට නොදැනෙන්න බඩේ මතු සම පළලා බඩවැල් පිටතට අරගෙන සිටු දේවියට ගැට ගැසී ගිය තැන් පෑ පෙන්වන සිටු දේවියට මෙන්න බලන්න සිටුවරයාගේ බඩේ මේ බඩවැල් ගැට ගැහිලා තියෙනවා. පෑ ගැට උනා හැර නැවත බඩවැල් ඇතුළෙහිලා අර ගැට ටික ලෙහෙලා ඔක්කොම ටික හදලා ආපහු ඇතුළට දාලා බැහැණිගෙන් ඖෂධ ගල්වා සිතානන් ස්තම්භයෙන් නුණා. මේ වෙලුම් පටි අරගෙන ඖෂධ ගල්වලා සිතානන් අර ගැට ගහලා තිබුණු කණුවෙන් ලෙහෙලා අරගෙන යානේ සතපා රසවලු කැන් පොවා නොයෙක් කැඳ ආදිය ඉතින් පොවලා 3 දවසින් ගොඩ නැගුවා. දවස් 3කින් මේ සිටුවරයාගේ ආබාධය සම්පූර්ණයෙන්ම සුව වුණා. ඒ සිතානෝද
එතෙන් පටන් පෙරසේව නිරෝගී වූ සිටුවරයත් එතන ඉඳලා කලින් වගේම නිරෝගී තත්ත්වයටපත් වුණා. ජීවකයන් හා යහළු වී උන් කෙරෙහි මහත් වූ පෙම්බැඳ 12000ක් මසුරන් හා අසුන්නදූ රත දැසිදස් ගව මහීෂාදී බොහෝ සම්පත්දී සනුමානයෙන් යවූහ. සිටුවරත් මොකද කළේ? ජීවකත් එක්ක බොහොම මිත්‍ර වෙලා 16000ක් මසුරන් අශ්වනදූ රත වැඩකාර දැසිදස් ගව මහීෂාදී කිව්ති. ඒ කාලේ යමක් දෙනකොට ඔය ගවයින්ව තෑගි දෙන එක ඒ සමාජ සිරිතක් වුණා. එතකොට ඒ ගව මහීෂාදී බොහෝ සම්පත් දීලා බොහොම ගෞරවමානයෙන් මේ ජීවකව පිටත් කළා. ජීවක යෝධ මහ පෙළහරින් රජගහ නුවරට වැද රජ්ජුරුවන් දැක තමන් කළ පිළියම් කීහ. ජීවකත් මහ පෙළහරින් මේ රජගහ නුවරට වැදිලා රජ්ජුරුවන් දැකලා තමන් කරපු පිළියම් කිව්වා. රජ්ජුරුවෝ දිතා විස්මය වූවාහු ජීවකයන්ට නොඑක් සම්පත් දුන්හ. රජතුමාත් බොහොම සතුටටපත් වෙලා ජීවකට නොඑක් සම්පත් දුන්නා. එතෙන් පටන් ජීවකයන්ගේ පවත් ඇසූ දඹදිව බොහෝ වූ ශ්‍රීමන්තයෝ එතන ඉඳලා මේ ජීවකගේ ප්‍රසිද්ධිය අහපු නොඑක් ඉසුරුමත්තු නැත්තම් ධනවතුන් නොඑක් දෙනා එසේ වූ ව්‍යාධියක් අපටද වී නමුත් උන්හා විශ්වාස මිදුම්හයි නොඑක් සතුරු පඳුරුගෙන ජීවකයන් කරා යන ශ්‍රීමන්තයෝ මෙතෙක් පමණයි නැත. එතකොට එහෙම ලෙඩක් තිබුණත් නැතත් අපි මේ ජීවක වෛද්‍යවරයාත් එක්ක බොහොම හොඳින් ආශ්‍රය කරලා ඉන්න ඕනේ කියලා හිතලා නොඑක් පඳුරු අරගෙන ජීවකයන් කරා එනවා. නොඑක් සතුරු පඳුරුගෙන ජීවකයන් කරා එන ශ්‍රීමන්තයෝ මෙතෙකයි පමණ නැත. තමන් කරා ගෙන්වා ගත නොහි ජීවකයන් කරා එන ව්‍යාධිගත සත්වයන්ගෙන් උන්ගේ දොර අතුරු නැතියේය. කියන්නේ එහෙම තමන් කරා ගෙන්වා ගන්න බැරි මිනිස්සු ජීවක ළඟට එනවා. දැන් ජීවකව හැමෝගෙම ගෙදරට ගෙනහිල්ලා සුබ් බෙහෙත් කරව ගන්න බෑ. ඒ නිසා මිනිස්සු ජීවකගේ ගෙදරට එනවා. මේ එහෙම එන මිනිස්සුන්ගෙන් මේ ගේ දොර පිරී ගියා කියලායි මේ කියන්නේ. එනකල මහ හඬින් හඬා නොඑක් ව්‍යාධියෙන් පෙලිපෙලි આવුත් ජීවකයන් දැක දිව්‍ය ඖෂධ ලදින් අමාදිය ලදුවන්සේ ව්‍යාධි අන්තර දානව නිරෝගී ශරීර ලදින් ජීවකයන්ට සාදුකාර දෙදී සන්තෝෂයෙන් මත් වී තමන්ගේ සියනුවරට යන්නා වූ සත්‍යයන්ගෙන දේ නුවර අතුරු නැතියේය. කෑග ගහ අඬා එන්නේ සනීප වෙලා තමයි යන්නේ. එහෙම යන අයගෙන් මේ නුවර පිරී ගියා. බුදුන්ට පිළියම් කෙරෙමි කප්ලක්ෂයක් පෙරම් පුරා කෘත්‍යාධිකාර පුරුෂයාණන් හේිනුත් බුදුන් නිසාම වුන් නැති වූ හේිනුත් බුදුරජාණන් වහන්සේට පිළියම් කරමි කියලා කල්පලක්ෂයක් පෙරම් පුරාපු මේ පුරුෂයා නිසාත් බුදුහාඳුරු නිසාම ඔහු ඇති වූ නිසාත් බුදුන් නිසාම දිව්‍ය ඖෂධ ලබාගත්තු නිසාත් මේසා මහත් වූ සත්ව ශාන්තිය කුදු මාගේ ස්වාමි දරුවෝ බුදුරජාණන් නිසාම ලෝට පහළ විය. එසේ හේයින් මෙහිදු මාගේ බුදුන්ගේ පෙළහරෙක්මය කියලා කතුවරයා කියන. එතකොට මේ මෙතනදී කතුවරයා වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නිසායි මේ සෑම දෙයක්ම ඇති උනේ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ ජීවක වගේ කෙනෙක් පහළ වුණේ බුදු කෙනෙකුට පිළියම් කරනවා කියලා කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු නිසායි. ඒ ඇවිල්ලා දැන් මුළු ලෝක සත්‍යයටම සතක් සලසනවා. එතකොට මේ හැම දෙයක්ම සිද්ධ වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම නිසාම කියලා කතුවරයා කියනවා.